Hi guys, how are you? So today I'm going to start some grammar videos with you. මම grammar ව්‍යාකරණ ගණන යන පටන් ගන්න හදන්නේ. මම හිතුවා මට පොඩි කාලේ අමාරු වෙච්ච දෙයක් තමයි passive voice කියන්නේ. ඉතින් මම ඒකෙන් පටන් ගන්නම් කියලා හිතුවා. ඒතර ඉගෙන ගන්න කාලේ විතරක් නෙමෙයි මම උගන්වන්න ගියාම මට උගන්වන්න තිබුණ එක challenge එකක් තමයි මේක ළමයින්ට තේරෙන විදිහට කොහොමද උගන්වන්නේ කියලා. ඉතින් මම ඔයාලට tips and tricks ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ලේසියෙන් මේක ඉගෙන ගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. මම ඒව ඔක්කොම අඩුවක් නැතුව කියලා දෙන්නම්. මාත් එක්කම ඉන්න අන්තිම වෙනකම්ම වීඩියෝ එකේ. Right. So, let's go to our lesson. ඉතින් අද පාඩම active voice passive voice නේ. ඉතින් බලමු මේ වචන දෙකේ තේරුම් දෙක මොකක්ද කියලා. ඔන්න මේ මෝටර් දාවකයා දිහා බලන්න. එයා ඉතාමත් ක්‍රියාශීලී. හරිම active. එයායිදී හරිම වේගෙන් එයා බයිසිකලේ පදිනවා. හැබැයි මේ අනිත් කාන්තාව එයා ඔහේ බලන් ඉන්නවා. ඒකට තමයි කියන්නේ passive කියලා. දැන් active voice කියලා කියන්නේ යම් වාක්‍යයක කර්තෘ තමයි මේ ක්‍රියාව කරන්නේ. Right? Actively participating. Right? But when it comes to passive voice, the subject receives the action. Right? එයා තමයි ක්‍රියාව ලබා ගන්නෙ. අපි මේක තවදුරටත් බලමු. ඉස්සෙල්ලා බලමු කොහොමද මේක කොයි අවස්ථාවලද පාවිච්චි වෙන්නේ කියලා. අමාරුයි වගේ පෙනුනට කලබල වෙන්න එපා. මම ඔයගලන්ට ලේසි විදියවල් කීපයක්ම කියලා දෙන්නම්. So calm down. Right, now let's go and look at some examples. උදාහරණ කීපයක් බලමු. මේ පාවිච්චි වෙන්නේ to report something that happened. Right? අපිට passive voice පාවිච්චි කරන්න පුළුවන් සිදුවුණු යමක් ගැන වාර්තා කරන්න. මෙන්න මේ වගේ. The National Museum was robbed last night. ජාතික කෞතුකාගාරය ඊයේ රෑ හොරු බිඳලා. ඉතින් මෙච්චර පරිස්සම් ආරක්ෂිත විදිහට තියන් ඉන්න තැනක් හොරු කැඩුවා කිව්වම අපිට හොරුගේ එච්චර වැදගත්කමක් නැහැ. කවුද කියලා සමහරට හොරා අල්ලලා නැතුව ඇති. ඉතින් අපිට වැදගත් දේ තමයි මේ ජාතික කෞතුකාගාරයට හොරු පැනලා කියන කතාව. ඉතින් ඒකට තමයි මෙතන වැදගත්කම දීලා තියෙන්නේ. ඒකයි passive voice මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට 500 diamonds were stolen. ආයිත් අපිට වැඩක් නැහැ කවුද හොරකම් කරේ කියන එක. හැබැයි දියමන්ති 500ක් හොරකම් කරලා. right? අන්න ඒකට තමයි වැදගත්කම දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකේම අපිට ක්‍රියාව කළේ කවුද කියන එකට වඩා වුණ දේ තමයි උලුප්පලක් දක්වලා තියෙන්නේ. passive voice යෙදෙන තව අවස්ථාවක් දිහා දැන් බලමු. to record a scientific experiment. right? විද්‍යාගාර යම් පරීක්ෂණයක් අපි විස්තර කරලා ඒක දක්වන්න අපිට පුළුවන් passive voice පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ අපිට ඒකෙදි ලියන්න පුළුවන්. The chemicals were mixed together. අපිට වැඩක් නැහැ මේක කවුද කරේ කියලා. මොනවද උනේ මොනවද කරේ මොන ප්‍රතික්‍රියාවක් දැක්ුවේ අන්නේ දේවල් තමයි අපිට වැදගත් වෙන්නේ. So the chemicals were mixed together. රසායන ද්‍රව්‍ය එකට එකතු කළා. ඉතින් අපි ඒ වගේ තව බලමු මේ තව උදාහරණයක්. 100 milliliters of water was poured into the beaker. Right? බීකරේට මිලිලීටර් 100ක් වතුර ප්‍රමාණයක් එකතු කළා. right? කවුද කළේ කියන එක ආයිත් පාරක් මේ වගේ අවස්ථාවලදී වැදගත් වෙන්නේ නැහැ. අපිට පරීක්ෂණයටයි අවධානය යොමු කරන්න අවශ්‍ය. ඉතින් දැන් බලමු අපි passive voice යෙදෙන තව එක උදාහරණයක්. To talk about something that happened in the past. ඉස්සර කාලේ අතීතයේ වෙච්ච දෙයක් ගැන කතා කරන්නත් අපිට passive voice පාවිච්චි කරන්න පුළුවන්. අතීතයේ වුණ තොරතුරු දක්වන්න. මෙන්න මේ වගේ. The palace entrance was designed in the shape of a huge stone lion. හිතන්න දැන් මේ මොකක් ගැනද කියන්නේ කියලා. right? මාලිගාවේ දොරටුව හරියට සිංහයෙක් වගේ. ගලින් කරන ලද සිංහයෙක් වගේ. ඉතින් ඒ වගේ තව උදාහරණයක් බලමු. මේ කතා කරන්නේ අපි සීගිරිය ගැන තමයි. The palace was named සීගිරිය. right? මේ මාලිගාවට නම තැබුවේ සීගිරිය කියලා. ඉතින් අපි හරියටම දන්නේ අපි කියනවා මේ කාශ්‍යප රජුරෝ තමයි මේක හැදුවේ කියලා. ඉතින් ඒකට වඩා අපි දන්න තොරතුරු තමයි මේකේ නම
සීගිරිය කියලා. ඉතින් අපි ඒක ඒ තොරතුරු දක්වනවා. ඉතින් මේ විදිහට was designed, was named කියලා පාවිච්චි වෙන්නේ passive voice වලදී. right, අවසන් උදාහරණය දිහා බලමු අපි. The Rock Fortress is located near දඹුල්ල. දඹුල්ල නගරේ ළඟ තමයි මේ සීගිරිය පිහිටලා තියෙන්නේ. right, දැන් අපි බලමු the present simple tense එකෙන් active voice උදාහරණයක් අරගෙන මම ඔයගලන්ට කොහොම steps 8කින් මේක හදන හැටි කියලා දෙන්නම් කියලා අපි බලමු උදාහරණයක් එක්ක. Dinusha bakes cakes. You have to first, number 1, identify the subject, verb and object. Dinusha තමයි මේ ක්‍රියාව කරන්නේ. හින්දා තමයි යා subject එක. Bakes කියන්නේ ඒක තමයි ක්‍රියාව. verb එක. ඒ වගේම object එක කියන්නේ කර්තෘගේ ක්‍රියාවට හසුවන තැනැත්තා හෝ දෙය. දැන් අපි බලමු ඊළඟ පියවර. එහෙම නැත්නම් step එක මොකක්ද කියලා. Identify the tense. දැන් අපි tense එක බලන්නේ ක්‍රියාපදේ. මේ bakes කියන ක්‍රියාපදේ මොන කාලයේද කියලා. දැන් ඉංග්‍රීසි භාෂාවේ කාල කීපයක් තියෙනවා වර්තමාන කාලයට. ඉතින් the present simple tense. Bakes belongs to the present simple tense. ඉතින් අපි දැන් ඒකත් හඳුරගත්තනේ. දැන් බලමු ඊළඟට මොකද්ද කරන්න ඕන step එක කියලා. So step 3. Object. Singular or plural. දැන් අපි මේ cakes කියන object එක දිහා බලනවා. ඒක ඒක වචනද බහු වචනද? දැන් මෙතන cake නෙමෙයි cakes. ඒ කියන්නේ එකක් නෙමෙයි ගොඩක්. So it is plural. ඉතින් මම ගොඩක් සරලව step by step ඔයගලන්ට මේක කියලා දෙන හින්දා ඔයගලන්ට පුළුවන් මේක ඔයගලන්ගේ සටහන් පොතක ලකුණු කරගෙන 1 2 3 4 5 6 7 8 කියලා ඒ steps 8 ඒ විදිහට ලියා ගන්න. right, අපි දැන් බලමු ඊළඟ පියවර. Now write the object as the new subject. ඒ කියන්නේ දැන් මේ active sentence එකේ තියෙන object එක අපි අරගෙන අපි passive sentence එකේ ඒක තමයි අපිට කර්තෘ වෙන්නේ. That is going to be the first thing to write. Moving on to step 5. Add the verb to be according to the form of the tense and number of the subject. හරි, අපි දැන් verb to be කියන්නේ මොකද්ද කියලා බලමු. මේ step 5 හරිම වැදගත්. මොකද ඒකේ කරන්න දේවල් බලන්න දේවල් කීපයක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට step by step ඒ ටිකත් කියලා දෙන්නම්. හොඳට අවධානයෙන් අහන් ඉන්න. verb to be කියන්නේ be verb එකේ එක එක කොටස්. ඉස්සෙල්ලා අපි ඒක මොකද්ද කියලා බලලා ඉමු verb be එකේ. දැන් verb to be ගත්තාම මේක tense එක අනුව වෙනස් වෙනවා. මේ උදාහරණයට මම අරන් තියෙන්නේ simple present tense එක. right? ඒකේ positive form එක. ඒකේ forms තියෙනවා positive, negative, interrogative, question form. මේකේ අරන් තියෙන්නේ positive form එක. I am, he, she, it වලට is, we, you, they වලට are. දැන් අපේ තිබුණ ප්‍රශ්නේ තිබුණේ cakes කියන වචනේ. එතකොට cakes මෙතන fit වෙන්නේ they කියන එකත් එක්ක. right? ඒ කියන්නේ බහු වචන. right, අපි ප්‍රශ්නේ දිහා බලමු ආයිත් පොඩ්ඩක්. දැන් verb be එක හරි. දැන් අපි බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා. and add number whether it's singular or plural. දැන් cakes කියන්නේ plural. ඒ හින්දා ඔන්න බහු වචන. ඒ හින්දා අපි දාන්නේ are කියන එක. අන්න ඒ හින්දායි අපි are දාන්න එක මතක තියාගන්න. මේ දෙක හරි වැදගත්. දැන් අපි බලමු ඊළඟට මොකද්ද 6th step එක කියලා. add the past participle of the given verb. දැන් අපි බලමු මොකද්ද මේ past participle කියලා කියන්නේ කියලා. ඉතින් අපේ verb එක තමයි bakes. ඉතින් ඒකට අපි බලමු verbs ගත්තාම දැන් අපිට කියන්න පුළුවන් regular irregular කියලා කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එතකොට regular කියන්නේ මේ verb එක ed වලින් ඉවර වෙනවා. look, looked, start, started, bake, baked. ඒක past participle එකේ වෙනසක් වෙන්නේත් නැහැ. එතකොට irregular කියන්නේ මේක give, gave, make, made, ring, rang, see, saw. මේ බලන්න ඒක සම්පූර්ණයෙන් වෙනස් පළවෙනි එකට වඩා. එතකොට past participle එකේ එක තව step එකක් පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ වගේ give, gave, given, make, made, made, ring, rang, rung,
see, saw, seen මේ වගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඒ දේවල් හොඳට කටපාඩම් කරගන්න වෙනවා ඔයගලන්ට past participles දැනගන්න ඕන නම්. ඉතින් වීඩියෝ එක ඉවර වෙලා මෙතන පල්ලෙහා තියෙන description box එක දිහා බලන්න මම ඔයගලන්ට අවශ්‍ය past participles ටිකක් එතන දක්වලා තියෙනවා. right දැන් අපේ ප්‍රශ්නෙට අවශ්‍ය මෙතන bake, baked, baked කියන regular verb එක. ඉතින් අපි ඒක දාමු මෙතනට cakes are baked කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේවා step by step සඳහන් කරගන්නවා ඇති කියලා. දැන් මේ 5යි 6යි තමයි පොඩ්ඩක් ඔයගොල්ලන්ට challenge එකක් වෙන්නේ. ඊටු ටික හරිම ලේසි. step 7 and 8 වලට දැන් අපි යන්. right so we have cakes are baked and now you add by if the doer is known. ක්‍රියාව කරන කෙනා අපි කවුද කියලා දන්නවනම් අපි by කියලා ඒකත් අපි එකතු කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලා දැන් ලියමු මෙතනට by කියලා. Cakes are baked by. දැන් අපි යන් අන්තිම පියවරට. Add the subject of the active sentence as the new object. හරි? new object එක විදිහට අපි active sentence එකේ දිනුෂා bakes cakes කියන එකේ දිනුෂා කියන එක subject එක අපි මෙතනට ලියනවා object එක විදිහට. so cakes are baked by දිනුෂා. ඔන්න අපි අපේ passive voice sentence එක හැදුවා. හරි අපි මේ කලේ present simple tense එකේ example එකක්. right? දැන් අපි බලමු අනික් tenses වලදී කොහොමද මොන වෙනස්කම්ද වෙන්නේ කියලා. so present continuous එහෙම නැත්නම් අපි කියනවා present progressive කියලා. ඒකේ active sentence එක Dinusha is baking cakes. එතකොට passive sentence එක cakes are being baked by Dinusha. ඔන්න is එක be verb එකත් එක්ක අහම මොකද cakes plural හින්දා අපි are කියලා දාන්නේ be verb එක. are ඊපස්සේ ing තියෙන හින්දා are being කියලා යෙදෙනවා. ඊට පස්සේ cakes are being baked by Dinusha කියලා අපි අවසන් කරනවා. දැන් බලමු ඊළඟ උදාහරණේ. present perfect simple. මේකේ active sentence එක දිහා අපි දැන් බලමු. Dinusha has baked cakes. right? මෙතන verb එක has and baked. right? ඒකෙන් තමයි present perfect simple එක හැදෙන්නේ. cakes have been baked by Dinusha කියලායි passive voice වලදී වෙනස් වෙලා හැදෙන්නේ. හරි ඔයගොල්ලෝ present perfect continuous tense එක ගැන වද වෙන්න ඕනි නෑ. මොකද මේක සාමාන්‍යයෙන් අපි passive voice වලට දාන්නේ නැති නිසා. right. එතකොට අපි බලමු දැන් ඊළඟට මොකද්ද තියෙන tense එක. ඔන්න අපි දැන් past වලට යනවා. දැන් past simple වලදී කොහොමද passive voice හදාගන්නේ? බලමු අපේ පළවෙනි උදාහරණය දිහා. Dinusha baked cakes. ඔන්න baked අතීතය ගැන කතා කරන්නේ. එතකොට අපි මේක passive voice වලදී ලියන්නේ cakes were baked by Dinusha කියලා. right? එතකොට මේ baked එකට be verb එක එනවා were. ඊට පස්සේ past participle එක baked by Dinusha. හරි. දැන් බලමු අපි past continuous එක දිහා. past continuous එකදී ඔන්න continuous කිව්වම ඔයගලන් මතක තියාගන්න ing form එක එනවා. හරි? Dinusha was baking cakes. එතකොට passive voice එක එනකොට මේක හැදෙන්නේ cakes ඔන්න plural නේ. එතකොට was නෙමෙයි were. Cakes were being baked by Dinusha. right? being එනවා. were being baked by Dinusha. දැන් past perfect එකේදී කොහොමද මේක වෙනස් වෙන්නේ? අපි බලමු. උදාහරණෙ දිහා. Dinusha had baked cakes. right? past perfect කොම had එනවා. had baked cakes. එතකොට passive voice එකේදී අපි ලියන්නේ cakes had been baked by Dinusha කියලා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා ඇති past perfect continuous එකත් සාමාන්‍යයෙන් අපි passive voice එකට දාන්නේ නැහැ. දැන් අපි බලමු future with will. අනාගතය ගොඩක් විදිහවල් වලට අනාගතය ගැන කියන්න පුළුවන්. හැබැයි අපි බලමු will එක කොහොමද අනාගත කාලය හදාගන්නේ කියලා active sentence එක දිහා බලලිමු. So the active sentence is Dinusha will bake cakes. Then the passive is
cakes will be baked by Dinusha. Right? So will එක will be කියලා වෙනස් වෙනවා be verb එකට baked by Dinusha. හරි. දැන් මම ඔන්න සාරාංශයක් විදිහට ඔයගලන්ට මේ වගුවේ ඔයගලන්ට අවශ්‍ය tenses එක්ක active voice passive voice වෙනස් වෙන විදියවල් දාලා තියෙනවා. ටිකක් බලමු ඒක දිහා. Right? Present simple එකේ bakes are baked විදිහට වෙනස් වෙනවා. Present continuous එකේදී is baking are being baked විදිහට වෙනස් වෙනවා. Present perfect simple එකේදී has baked becomes have been baked. Then in the past simple baked becomes were baked in passive voice. In the past continuous tense was baking becomes were being baked in the passive voice. And in the past perfect simple tense had baked becomes had been baked. And finally, in the future with will bake becomes will be baked. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ තියෙන දේවල් ලියාගෙන හොඳට පාඩම් කරගන්න. ඔන්න ඉතින් මම ඔයගලන්ට ඊටාම සරල විදිහට හරිම පහසු විදිහට passive voice මතක තියාගන්න හැටි ඔයගලන්ට මේ පාඩමෙන් කියලා දුන්නා. දැන් ඔයගලන්ට මොන හරි කමෙන්ට් එකක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් www.noisynet.com වෙබ්සයිට් එක හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්නම් මට ඊමේල් එකක් එවන්න noisynet@gmail.com වලට. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. Right guys, so thank you for being with me till the very end මේ වීඩියෝවේ අන්තිම වෙනකම රැඳී හිටියට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මම ඊළඟට කරන්න යන්නේ ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් මම චුට්ටකින් ඒ ගැන කියන්නම්. ඊට කලින් දැන් මම හිතන ඔයගලන්ට හස්පත් ගාලා පුළුවන් වෙනවා passive voice ප්‍රශ්න ආවොත් ඒවට ලේසියෙන්ම පිළිතුරු දෙන්න. ඉතින් මේවා යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. හරි මම ඊළඟට කරනවා කියලා දෙයක් කියවන කියන්නම් කියලා. මම ඊළඟට කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක reported speech එහෙම නැත්නම් direct indirect speech කියන එක තමයි මම ඔයගලන්ට ඊළඟට පැහැදිලි කරලා දෙන්න යන්නේ. So I will see you guys in my next video. See you soon.